අද මම ඔයාලට උගන්වන්නේ ඔයාලගේ පාඩමේ දෙවන පාඩම වර්ගමූලය. ඉස්සෙල්ලාම වර්ගමූලය ගැන ඉගෙන ගන්න කලින් ඔයගොල්ලෝ සංඛ්‍යාවක වර්ගය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඇත්තට මේ පිළිබඳව ඔයගොල්ලෝ මීට පෙර පන්තිවලදී ඔයගොල්ලෝ මේ ගැන සම අදහසක් අරගෙන තියෙනවා. දැන් බලමු සංඛ්‍යා කීපයක් අරගෙන කොහොමද අපි වර්ගය ලියන්නේ කියලා ඉස්සෙල්ලාම සංඛ්‍යාව ඒ සංඛ්‍යාවේ වර්ගය අපි උදාහරණයක් විදිහට අපි සංඛ්‍යා කීපයක් ගමු 1 2 3 4 5. එතකොට අපි මේකේ වර්ග කරනකොට අපි කරන්නේ පුතේ එක වැඩි කිරීම 1. ඒ කියන්නේ මේ සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම වැඩි කරනවා. ඒ කියන්නේ එකේ වර්ගය. එතකොට එකේ වර්ගය කියන්නේ 1යි. පැහැදිලිද? 2 කියන්නේ දෙකේ වර්ගය ලියනකොට අපි 2 වැඩි කිරීම 2. දෙකේ වර්ගය කියන්නේ 4යි. 3 ගත්තොත් 3 වැඩි කිරීම 3. 3ේ වර්ගය කියන්නේ 9යි. 4 ගත්තොත් 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ 4ේ වර්ගය අපි ලියනවා 16යි. 5 ගත්තොත් 5 වැඩි කිරීම 5. 5ේ වර්ගය 25යි. ওই විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. මම 10 ලියනවා. 10 ගත්තොත් 10ේ වර්ගය කියන්නේ 10 වැඩි කිරීම 10. අපිට ලියන්න පුළුවන් මේ විදිහට 10 වර්ගය කියන්නේ 100යි. ඔන්න දැන් බලන්න මේ සංඛ්‍යාව මේ වර්ගය. අපි මේවට කියන පූර්ණ වර්ග කියලා. පූර්ණ වර්ග. මේ සංඛ්‍යාව මේ වර්ගය. ඊට පස්සේ පුතේ වර්ගමූලය. වර්ගමූලය ගන්නකොට දැන් මේකේ තේරුම වර්ගමූලය. මූලය කියන්නේ මුල. දැන් මේකේ මුල. ඒ කියන්නේ මේ වර්ගයේ මුල කොහොමද කියන්නේ? අපි ගන්නෙ මෙන්න මේ එකේ වර්ගය නම් දැන් මේකෙන් මේ එක විතරයි අපි ගන්නෙ. එහෙම නැත්නම් එක වැඩි කිරීම එකෙන් එක සංඛ්‍යාවක්. දෙක වැඩි කිරීම දෙකෙන් දෙක. මේක 3, මේක 4, මේක 5. එහෙනම් අපි ලියන එකේ වර්ගමූලය කියන්නේ 1යි. 4ේ වර්ගමූලය කියන්නේ 2යි. ඒක 4 හැදිලා තියෙන්නේ දෙවරක් දෙකනේ. එතකොට ඒකේ මුල් අගයක් අපි ගන්නෙ 2 කියලා. එතකොට 9ේ වර්ගමූලය 3යි. ඒ වගේම 16ේ වර්ගමූලය 4යි. 25ේ වර්ගමූලය 5යි. ඔය විදිහට අපිට ලියාගෙන ගිහිල්ලා 100ේ වර්ගමූලය 10යි. දැන් පුතාලට මේක පැහැදිලි ඇති. ඒ කියන්නේ වර්ගමූලය ගන්නේ අපි එක සමාන එකම ඉලක්කම් දෙකක් වැඩි කරලානේ ගන්නෙ. එයින් එක ඉලක්කමක් තමයි අපි වර්ගමූලය විදිහට ගන්නෙ. එකේ නම් එකම තමයි වර්ගමූලය. 4 කියන්නේ දෙවරක් 2. එහෙනම් වර්ගමූලය අපි ගන්නෙ 4 වර්ගමූලය 2යි. 9 හැදෙන්නේ 3 වරක් 3. එහෙනම් 9 වර්ගමූලය 3යි. 16 හැදෙන්නේ 4 වරක් 4. එහෙනම් 16 වර්ගමූලය 4යි. ওই විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. දැන් අපිට පුතේ මේ වර්ගමූලය ලියනකොට අපි ලකුණක් භාවිතා කරනවා. වර්ගමූල ලකුණ. දැන් අපි මේක අපිට මෙහෙම ලියන්න පුළුවන්. එකේ වර්ගමූලය. එකේ වර්ගමූලය කියන්නේ 1යි. අපි මෙන්න මේ ලකුණ දානවා. දෙකේ වර්ගමූලය හතරේ වර්ගමූලය කියන්නේ 2යි. 9ේ වර්ගමූලය කියන්නේ 3යි. ඔය විදිහට අපි ගත්තොත් 64. 64 හැදෙන්නේ 8 වරක් 8. එහෙනම් 64 වර්ගමූලය කියන්නේ 8යි. ඊට පස්සේ අපි හිතමු 49 කියලා. 49 හැදෙන්නේ 7 වරක් 7. එහෙනම් 49 වර්ගමූලය 7යි. ඒ විදිහටම 100 වර්ගමූලය ගත්තොත් 100 හැදෙන්නේ 10 වරක් 10යි. එහෙනම් 100 වර්ගමූලය 10යි. දැන් පුතාලට පැහැදිලි ඇති කොහොමද වර්ගමූලය ලියන්නේ කියන එක. මේ ලකුණ දාලා එතකොට මේකේ හැදෙන්නේ මොන සංඛ්‍යා දෙකද? මොන එකකින් එක සංඛ්‍යාවක් අපි ලියනවා. 4 හැදෙන්නේ දෙවරක් 2 නම් 4 වර්ගමූලය 2යි. 9 හැදෙන්නේ 3 වරක් 3නේ. ඒතර 9 වර්ගමූලය 3යි. දැන් 10 හැදෙන්නේ 10 වරක් 100 හැදෙන්නේ 10 වරක් 10. ඒතර 100 වර්ගමූලය 10යි. දැන් මම හිතන්නේ පුතාලට දැන් මේ වර්ගමූලය කියන අදහස එන්න ඇති. දැන් මේ ටික සටහන් කරගන්න.
මම මේකට මකන පුතේ. දැන් පුතාලා ඉස්සෙල්ලා පන්තිවලදී ඔයගොල්ලෝ ප්‍රථමක සංඛ්‍යා භාවිතා කළා. ප්‍රථමක සාධක වලින් වර්ගමූලය හොයලා තියෙනවා. ප්‍රථමක සංඛ්‍යා භාවිතා කළා. දැන් ඉස්සෙල්ලාම බලමු මොකද්ද ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ කියලා. ප්‍රථමක සංඛ්‍යාව. පුතාලට මතක නම් බලන්න ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ එකිනුයි එම ගණනෙනුයි පමණක් බෙදෙන සංඛ්‍යා. එකිනුයි එම ගානෙනුයි පමණක් බෙදෙන සංඛ්‍යාවකට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. දැන් මම මෙතන 1 ඉඳලා 10 දක්වා ඉලක්කම් ටික ලියාගෙන යනවා. දැන් බලන්න පුතේ අපි මෙතන 10ට වෙනකන් තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද කියලා බලමු. දැන් මම කිව්වා ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි පමණක් බෙදෙන සංඛ්‍යා කියලා. අපි මෙතන එක නෙමෙයි අපි ගන්න පුඩාම් ප්‍රථමකයේ 2. හරිද? එතකොට දැන් බලන්න 3 ගත්තොත් දැන් 2 ගත්තොත් 2 බෙදෙන්නේ දෙකෙනුයි එකෙනුයි විතරයි. ඒ වගේම 3 ගත්තොත් 3 බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතරයි. එහෙනම් 2 ප්‍රථමකයක් 3 ප්‍රථමකයක්. දැන් 4 ගන්න පුළුවන්ද? 4 අපිට සාධක ලියන්න පුළුවන් දෙවරක් 2. ඒ කියන්නේ දෙකෙනුත් බෙදෙනවා. එහෙනම් මේක ගන්න බෑ. 5 ගන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? 5 බෙදෙන්නේ එකෙනුයි පහෙනුයි විතරයි. එහෙනම් 5 ප්‍රථමක සංඛ්‍යාවක්. 6 ගන්න පුළුවන්ද? 6 දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. එහෙනම් 6 ගන්නත් බෑ. 4 ගන්නත් බෑ. දැන් 7 ගන්න පුළුවන්. 7 බෙදෙන්නේ එකෙනුයි හතෙනුයි විතරයි. දැන් 8 ගන්න බෑ. ඇයි? දෙකෙන් හතරෙන් බෙදෙනවා. 9 ගන්න බෑ. තුනෙන් බෙදෙනවා. 10 ගන්න බෑ. දෙකෙන් පහෙන් බෙදෙනවා. දැන් 10 ළඟ තියෙන ප්‍රථමකය මොකද්ද පුතේ? 11. 11 අපිට ගන්න පුළුවන්. 11 බෙදෙන්නේ 11ෙනුත් එකෙනුත් විතරයි. දැන් පුතාලට දැන් අපි මතක් කරමු බලන්න 20 විතර වෙනකන් තියෙන ප්‍රථමක සංඛ්‍යා මොනවද කියලා. දැන් 11 ළඟට තියෙන කීයද පුතේ? 11 ළඟට තියෙනවා 13. ඊළඟට 14 15 අපිට ගන්න බෑ 16 ගන්න බෑ 17 එනවා ප්‍රථමකයක් විදියට. දැන් 11 ළඟට අපිට 13 ගන්න පුළුවන්. 13 ළඟට 14 15 16 බෑ 17 ගන්න පුළුවන්. 18 බෑ 19 ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි අපි මේකේ ප්‍රථමක සංඛ්‍යා සෙව්වේ. දැන් ඕගොල්ලෝ යම්කිසි සංඛ්‍යාවක මේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන ගිහිල්ලා ඕගොල්ලෝ වර්ගමූලය සොයලා තියෙනවා. දැන් අපි බලමු උදාහරණයක් විදියට අපි 4 ගමු. දැන් අපි 4 සාධක ලියනකොට පුතාලා දන්නවා පුඩිපන්ති වල අපි කොහොමද කරන්නේ? 4 බෙදනවා ප්‍රථමක සංඛ්‍යාව වලින්. ඒක දෙකෙන් බෙදුවොත් දෙවරක් 2. එතන 4 කියන්නේ 2 වැඩි කිරීම 2. දැන් මට මේක ලියන්න පුළුවන් 4 කියන්නේ 2 වර්ගය. එහෙනම් පුතේ 4 වර්ගමූලය නම් 4 වර්ගමූලය ලියනකොට අපි ලියන්නේ මේකෙන් 2 විතරයි. එහෙනම් වර්ගමූල 4 කියන්නේ 2යි. දැන් ඒ වගේම අපි බලමු 16 වර්ගමූලය හොයන්න. හරි 16 වර්ගමූලය කොහොමද හොයන්නේ? දාසේ වර්ගමූලය හොයනකොට අපි ඉස්සෙල්ලා වගේ මේක බෙදාගෙන යනවා දෙකෙන්. දෙවරක් 8යි. දෙවරක් 4යි. දෙවරක් 2යි. එතකොට දැන් බලන්න මෙතන දෙකේව කීයක් තියෙනවද? අපිට ලියන්න පුළුවන් 16 ලියන්න පුළුවන් දෙකේව 4ක්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. අපි තව දිගට කියනවා 16 කියලා කියන්නේ මෙහෙම ලිව්වොත් 2 4 බලය. අපි දැන් මෙතන 2 4 බලය කියලා ලියනවට වඩා අපි මේක 2 වෙන් කරගන්න. 2 වෙන් කරගන්න. හරිද? 2 වෙන් කරගත්තොත් අපිට මේක ලියන්න පුළුවන් 2 බලය වැඩි කිරීම 2 බලය කියලා. 2 බලය දැන් පුංචි පන්තිවලදී දන්න උදාහරණේ දර්ශක එකතු කරනවා 2 4යි 2 4 බලය. එතකොට මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් පුතාලට පුළුවන් දැන් 2 4 බලය අපිට මෙන්න මේ විදිහට ලියන්න. මෙතන 2 4 බලය අපි දාන්න නැතුව අපි ලියනවා මේ දෙක අරගෙන 2 බලය වැඩි කිරීම 2
දෙකේ බලය. මේක අපිට ලියන්න පුළුවන් මොකද්ද පුතේ? මේ දෙකේ බලය පිටට අරගෙන දෙක වැඩි කිරීම දෙකේ බලය. ඒ කියන්නේ 4 දෙකේ බලය. 16 කියන්නේ 4 දෙකේ බලය. එහෙනම් වර්ගමූල 16 කියන්නේ කීයද? 4යි. වර්ගමූල 16 කියන්නේ 4යි. දැන් මේක මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාලට 2 4 බලය තව විදිහකට කොහොමද ලියන්නේ? 2 4 බලය අපිට ලියන්න පුළුවන් 2 බලයේ 2 බලය. දැන් පැහැදිලිද? මේ විදිහට ගන්නත් පුළුවන්. 2 4 බලය අපිට ලියන්න පුළුවන් 2 බලයේ මේක වරහන් ඇතුලේ වරහන්ට පුඩින් 2. 2 බලයේ 2. එහෙනම් මේ වර්ගමූල 16 වර්ගමූලය කියන්නේ මෙන්න මේ කොටස 2 බලය. ඒ කියන්නේ 4. මේ ඕන විදිහකට අපිට ගන්න පුළුවන්. පුතාලට දැන් පැහැදිලි ඇති. ඒක සටහන් කරගන්න. අපි බලමු තව සංඛ්‍යාවක්. බලමු. අපි බලමු 100 වර්ගමූලය කොහොමද හොයන්නේ කියලා. 100 වර්ගමූලය. දැන් අපි බෙදාගෙන යන්නේ. අපි 100 බෙදන කුඩාම ප්‍රථමකයේ දෙකෙන්. දෙවරක් 5යි බිංදුවයි. ඊට පස්සේ දෙවරක් 50ට 25යි. දැන් බලන්න පුතේ දැන් දෙකෙන් බෙදන දැන් 25 බෙදන්න පුළුවන් ප්‍රථමකයේ කීයද? 25 බෙදන්න පුළුවන් 5න්. 5 වරක් 5. එහෙනම් 100 අපිට ලියන්න පුළුවන් කොහොමද? 100 ප්‍රථමක සාධකවල ලියුවොත් 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. හරිද? මෙන්න මේ ටික අපි ලියනවා. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් අපිට 2 බලය වැඩි කිරීම 5 2 බලය. 2 බලය වැඩි කිරීම 5 2 බලය. ඊට පස්සේ මම මේක මේ විදිහට ලියනවා. මේ 2 බලය පිටට දාලා 2 වැඩි කිරීම 5 2 බලය. මේ 2 බලය මම වරහානේ පිටට දානවා. ඒකට දෙවරක් 5 10යි 10 2 බලය. දැන් 100 කියන්නේ 10 2 බලය. එහෙනම් වර්ගමූල 100 කියන්නේ කීයද? 10යි. වර්ගමූල 100 කියන්නේ 10යි. දැන් පැහැදිලිද? දැන් කියන්නේ මේ ප්‍රථමක සංඛ්‍යා අපේ බෙදෙන සංඛ්‍යා මේ විදිහට බෙදාගෙන ගිහිල්ලා ඒක ප්‍රථමක සාධකවල ගුණිතය විදිහට දානවා. දාලා මේක අපි වර්ගයක් වෙන විදිහට හදාගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහට මේකේ වර්ගමූලය ලියන්න පුළුවන්. ඔබ සටහන් කරගන්න. දැන් අපිට මේ වගේ හැම සංඛ්‍යාවකම මේ විදිහට වර්ගමූලය සොයන්න බෑ. පුතාලා ඒක දන්නවා. ඒ කියන්නේ කොහොමද? දැන් අපි හිතමු අපි වෙන සංඛ්‍යාවක් අපි ගමුකෝ. අපි හිතමු 45 කියලා. දැන් 45 අපිට වර්ගමූලය සොයන්න ඕන නම් 45 අපි මොකද්ද කරන්නේ? අපි බෙදාගෙන යනවා. දැන් මේක බෙදෙන ප්‍රථමකයේ කීයද කීම? දෙකෙන් බෙදෙන්නේ නෑ. අන්තිමට 5 තියෙන නිසා. බලමු 3ෙන් 3 වරක් 1යි 3 වරක් 5යි. 3 වරක් 5 15යි. ඊට පස්සේ මේක බෙදෙන්නේ ආපහු 3ෙන් බෙදෙන 3 වරක් 5යි. දැන් බලන්න පුතේ මේක අපිට පුළුවන් ද මේ විදියට වර්ගයක් විදියට ලියන්න. අපිට දැන් 45 සමානයි 3 වැඩි කිරීම 5. එහෙනම් දැන් අපිට මේක ලියන්න පුළුවන් 3 2 බලය වැඩි කිරීම 5. දැන් අපිට ඉස්සෙල්ලා ගණන් වල වගේ අපිට වර්ගමූල 45 මෙහෙම කෙලින්ම ලියන්න බෑ. ඒක පුතාලට පේනවා. දැන් මේක වර්ගයක් විදියට නෙවෙයි තියෙන්නේ. මේක තනි සංඛ්‍යාවක්. මේක එකේ බලය තියෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ වගේ සංඛ්‍යා. ඒ කියන්නේ ඒ තියෙන සංඛ්‍යා වලින් සමහර සංඛ්‍යා විතරයි අපි දන්නවා පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. මේ පූර්ණ වර්ග විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාවල වර්ගමූලය අපිට ලේසියෙන් සොයන්න පුළුවන්. නමුත් ඒ වගේ ලියන්න බැරි සංඛ්‍යාවල වර්ගමූලය හොයන හැටි තමයි දැන් අපි කරන්න යන්නේ. ඒකට අපි හැම ඕනම සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න අපි දැනගන්න ඕනේ. පුතාලගේ මේ පන්තියේදී කියලා දීලා තියෙනවා ක්‍රම දෙකක්. වර්ගමූලය හොයන්න ක්‍රම දෙකක් කියලා තියෙනවා. එක ක්‍රමයක් සන්නිකර්ෂණය මගින්. අනිත් ක්‍රමය බෙදීමේ ක්‍රමය මගින්. හරිද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් සන්නිකර්ෂණය මගින් අනිත් එක බෙදීමේ ක්‍රමය මගින්. අපි ඉස්සෙල්ලම එහෙනම් බලමු සන්නිකර්ෂණය මගින් කොහොමද මේ වගේ සංඛ්‍යාවක වර්ගමූලය සොයන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට ගමු. 2 දෙකෙහි වර්ගමූලය සොයන්න.
දැන් පුතාලා මේ කියන ක්‍රමේ හොඳට මතක තියාගන්න. මම මේක සොයන ක්‍රම දෙකක් කියනවා. ඒකෙන් මුල් ක්‍රමයට වඩා දෙවෙනි ක්‍රමේ ලේසි. මම ඒවට මේ ක්‍රම දෙකම කියලා දෙන්නම්. ඉස්සෙල්ලා බලන්න ඕනේ පුතේ මේ අපිට වර්ගමූලය හොයන්න තියෙන සංඛ්‍යාව තියෙන්නේ මොන පූර්ණ වර්ග අතරද කියලා. දැන් අපි පූර්ණ වර්ග ටික ලියාගෙන යමු. කොහොමද? එක වරක් 1 1යි, දෙවරක් 2 4යි, තුන් වරක් 3 9යි, හතරවරක් 4 16යි, පස්වරක් 5 25යි, හයවරක් 6 36යි, හතරක් 7 49යි. ඔය කොහොමද යන්නේ? එතකොට දැන් බලන්න ඕනේ දෙක තියෙන්නේ මේ සංඛ්‍යාවලින් මේ පූර්ණ වර්ග වලින්. මේ පූර්ණ වර්ග. මේ පූර්ණ වර්ග වලින් මොන සංඛ්‍යා දෙක අතරද කියලා. දෙක තියෙන්නේ පුතාලා දන්නවා 1යි 4යි මැද්දේ. දෙක තියෙන්නේ 1යි 4යි මැද්දේ. හරිද? මොන අපිට ලියන්න පුළුවන් දෙක තියෙන්නේ 1යි 4යි මැද්දේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල දෙක තියෙන්නේ වර්ගමූල 1යි වර්ගමූල 4යි අතර. හරිද? දැන් පුතාලට පැහැදිලිද? දැන් අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ මේ සංඛ්‍යාව තියෙන්නේ මොන පූර්ණ වර්ග දෙක අතරද කියන. එහෙනම් 1යි 4යි අතරේ. පුතාලා දන්නවා එකේ වර්ගමූලය කීයද? එකේ වර්ගමූලය 1යි. 4 වර්ගමූලය කීයද? 4 වර්ගමූලය 2යි. එහෙනම් දැන් අපිට ඕනේ දෙකේ වර්ගමූලය. මෙන්න මේකේ වර්ගමූලය ඕනේ. එහෙනම් පුතාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩේ. හොඳට මතක තියාගන්න. මේ සංඛ්‍යා දෙක මේකේ අතර වෙනස බලන්න. දැන් අපි හිතමු මේ විදිහට. මෙහෙම ගත්තොත් මේ දෙක අතර වෙනස කීයද? දෙකෙන් එකක් 1යි. වෙනස 1යි. මේ දෙක අතර වෙනස කීයද? 4ෙන් දෙකක් 2යි. එහෙනම් වෙනස අඩු මොන පැත්තද? වෙනස අඩු 1 තියෙන පැත්තද 4 තියෙන පැත්තද? එහෙනම් 1 තියෙන පැත්තේ තමයි වෙනස අඩු. මේක 1යි මේක 2යි. එහෙනම් මෙන්න මේ පැත්තේ තමයි අපිට එන්න ඕනේ උත්තරේ. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. දැන් අපි දන්නවා වර්ගමූල 2 කියන්නේ වර්ගමූල ඒ කියන්නේ 1යි 4යි 1යි වර්ගමූල 4 කියන්නේ 2යි. 1යි 2යි අතර ගාණක් නේ. ඒතර 1යි 2යි අතර ගාණක් වුණාම 1යි දශම ගාණක් එන්න ඕනේ. දැන් අපි දන්නේ නැහැ දැන් 1.1 1.2 ඔහොම යන්න පුළුවන් කීය වෙනකන්ද? 1.9 වෙනකන් යන්න පුළුවන්. මෙන්න මේ ටිකෙන් මේ අගයන් වලින් මොන පරතරය මේ සංඛ්‍යාව තියෙන්නේ කියන එක හොයාගන්න තමයි මේ ක්‍රමය භාවිත කරන්නේ. දැන් මෙතනින් මෙහාට තියෙනවා කියලා කියන්නේ පුතේ 1.5ට වඩා අඩු අගයක්. ඒ කියන්නේ 1.1 ඉඳලා 1.4 වෙනකම්. 1.1 1.2 1.3 1.4 හරිද? මෙන්න මේ අගයන් හතරෙන් එකක් තමයි මේ පැත්තේ තියෙන්නේ. දැන් මේ පැත්තට යනකොට මොකද්ද වෙන්නේ? 1.5 වුණොත් මේ පැත්තට යනවා. පැහැදිලිද? එහෙනම් මේ පැත්තේ අගයක් කියලා කියන්නේ 1.5ට වඩා අඩු අගයක් තමයි දෙකේ වර්ගමූලය වෙන්නේ. ඒක පුතාලා හොඳට පැහැදිලි කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒකෙන් අපි තල අගයක් ගන්නවා. දැන් අපි මොකද්ද? අපි දන්නවා මේක පිළිගන්නේ 1.1 1.2 1.3 1.4 මෙන්න මේ අගයන් හතරෙන් එකකින්. දැන් මේ ඔක්කොම එක සැරේ වැඩි කර යන්න එපා. එතකොට බොරුවට කාලය නාස්ති වෙනවා. අපි මේ මැද අගයක් අරන් බලමු. අපි බලමු 1.3 අරගෙන. 1.3 ගත්තොත් 1.3 1.3න් වැඩි කරාම කීයද? 1 වරක් 3යි 1 වරක් 1යි 3යි 3 වරක් 3 9 3 වරක් 3යි. කීයද එන්නේ? 1.6යි 9යි. ඒ කියන්නේ 1.3න් වැඩි කරාම එනවා 1.6යි 9යි. දැන් එතකොට මේක අපි දන්නේ මේකද කිට්ටුම අගය කියලා. අපි දැන් ඊළඟ අගය ආරම්භ කරමු. 1.4. 1.4 වැඩි කරමු 1.4. ඔබට කීයද එන්නේ? 4ක් 4 16යි 4ක් 4 5යි 6යි 9යි 1යි. කීයද එන්නේ? 1.9යි 6යි. 1.4 වැඩි කිරීම 1.4 කියන්නේ 1.9යි 6යි. දැන් පුතාලට පේනවා දෙකට කිට්ටු 1.6යි 9ද 1.9යි 6ද. අපි දැන් ඒක පේනවා මේකේ දශම බිංදුව මේක ඊටාම අඩු වර්ගයක් තමයි මේ සංඛ්‍යාවට අඩු වෙන්නේ. එහෙනම් 1.9යි 6 තමයි දෙකට කිට්ටු. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් මේක තමයි එහෙනම් කීයද? දෙකේ වර්ගමූලය වෙන්නේ ඒ කියන්නේ වර්ගමූල දෙකේ අගය වෙන්නේ කීයද? 1.4යි.
වර්ගමූල දෙකේ අගය වෙන්නේ 1.4යි. මේකට අපි කියනවා පළමු සන්නිකර්ෂණය කියලා. මේකට කියනවා පළමු සන්නිකර්ෂණය කියලා. දැන් මම ආපහු පැහැදිලි කරන්න පුතාලට. දැන් බලන්න අපිට දෙකේ වර්ගමූලය හොයන්න තියෙනවා. දෙකේ වර්ගමූලය හොයන්න නම් අපි ඉස්සෙල්ලම දෙක තියෙන්නේ මොන වර්ග අතරද කියලා හොයා ගන්න ඕන. ඒක දෙක තියෙන්නේ 1.4යි අතරේ. ඒතර දෙක තියෙන්නේ 1.4යි අතරේ නම් වර්ගමූල දෙක තියෙන්නේ වර්ගමූල 1යි වර්ගමූල 4යි අතරේ. එහෙනම් අපි දන්නවා වර්ගමූල 1 කියන්නේ 1යි. වර්ගමූල 4 කියන්නේ 2යි. එහෙනම් වර්ගමූල දෙකේ අගය පිළිගන්න ඕනේ 1යි 2යි අතර. හරිද? 1යි 2යි අතර. දැන් එතකොට අපි බලන්න ඕනේ මේක මොන පැත්තටද කිට්ටු කියලා. ඒක බලන්න පුතේ මොකද්ද කරන්නේ? මේ දෙක අතර වෙනස බලන්න. දෙකෙන් එකක් 1යි. හතරෙන් දෙකක් 2යි. දැන් මේ අගය අඩුයි. එහෙනම් මේ අගය අඩුයි කියන්නේ මේ පැත්තට තමයි වැඩි කිට්ටු. එහෙනම් මේ පැත්තට වැඩි කිට්ටු කියන්නේ 1.5ට වඩා අඩු වගයක් තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ වෙන්න පුළුවන් 1.1, 1.2, 1.3, 1.4. මේ අගයන් හතරෙන් එකක් තමයි වර්ගමූල දෙකේ අගය වෙන්නේ. එහෙනම් අපි දැන් මේ හතරම එකට වැඩි කරන් යන්නේ නැතුව අපි මැද අගයක් අරගෙන වැඩි කරලා බලමු. ඒකට 1.3 ගන්න. 1.3 1.3ෙන් වැඩි කරාම 1.6යි 9. ඊට පස්සේ අපිට ඊළඟ අගයක් තරම් බලමු. 1.4. 1.4 1.4ෙන් වැඩි කරාම 1.9යි. දැන් පුතාලට පේනවා මේ අගයට වඩා මේ අගය ගොඩාක් ළඟයි දෙකට. එහෙනම් දෙකේ වර්ගමූලය අපිට පළමු සන්නිකර්ෂණයට ලියන්න පුළුවන් 1.4යි කියලා. පළමු සන්නිකර්ෂණය. හරි. පළමු සන්නිකර්ෂණයට අගය ලියුවාම ඉන්නේ 1.4යි. දැන් මේක ලියා ගන්න පුතාලට ගණන් දෙකක් තුනක් කරනකොට ඒ ක්‍රමේ හොඳට පැහැදිලි වෙයි. දැන් මේ ඊට පස්සේ මම කරන්න පුතේ මේ ගානම මීට වඩා ලේසි ක්‍රමයක්. ඒ කියන්නේ දැන් මේකේ මේ අපි අගයන් 4ක් ගැන හිතුවානේ. මේ අගයන් 4ක් ගැන හිතන්නේ නැතුව තවත් මීට වඩා ලේසි ක්‍රමයක්. හරිද? පුතාලට ඒක මම කියලා දෙන්නම් ආපහු. දැන් පුතේ අර ඉස්සෙල්ලා වගේ දැන් ඔයාලා දන්නවා දෙක තියෙන්නේ 1යි 4යි කියන පූර්ණ වර්ග අතරේ. එහෙනම් වර්ගමූල දෙක තියෙන්නේ වර්ගමූල 1යි වර්ගමූල 4යි අතර. ඒ කියන්නේ එකේ වර්ගමූලය 1යි 4 වර්ගමූලය 2යි. දැන් අපිට ඕනේ දෙකේ වර්ගමූලය. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලා වගේම දැන් මේ දෙකේ අතර වෙනස බලනවා මේ දෙකේ අතර වෙනස බලනවා. දැන් මේ දෙක අතර දෙකෙන් එකක් 1යි. හතරෙන් දෙකක් 2යි. එහෙනම් පුතාලා දන්නවා මේ පැත්තට තමයි කිට්ටු. ඒ කියන්නේ අපි දන්නවා 1.5ට වඩා අඩු වගයක්. 1.5ට වඩා අඩු වගයක් තමයි අපිට උත්තරේට එන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා පුතේ අර අපි ගත්තනේ 1.1 1.2 1.3 1.4 කියලා මේ හතරෙන් ඕනම අගයක් වෙන්න පුළුවන් කියලානේ අපි ගත්තේ. දැන් මේකේ වඩාත්ම කිට්ටුම අගය නෙවෙයි අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් අගයක් අපිට එක සැරේ හොයන්න ක්‍රමයක් තියෙනවා. මේක තමයි ඒ ක්‍රමය. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ඉඳලා මේකට තියෙන වෙනස. එතකොට මේකේ ඉඳලා මේකට තියෙන දෙකෙන් එකක් 1යි. ඊට පස්සේ බලනවා මේකේ ඉඳලා මේකට තියෙන වෙනස. හතරෙන් එකක් 3යි. එහෙනම් දැන් මේකයි අතර වෙනස 3යි. මේකයි අතර වෙනස 1යි. එහෙනම් පුතේ අපි ලියන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි දන්නවා මේකේ ඉන්නේ කීයද? දෙක එන්නේ 1යි. දෙකේ වර්ගමූලය එන්නේ 1.0 ගානක් නේ. දැන් මේ පැත්තට යනකොට වැඩි ඉන්නේ. ඒකට අපි ලියන්න පුළුවන් 1.0 මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේ අගය මේකෙන් බෙදන්න. ඒ කියන්නේ 1 බෙදන්න 3. තේරුණාද? මේ අගය කියන්නේ වෙනස මේ වෙනසෙන් බෙදන්න. 1 බෙදන්න 3. එතකොට බලමු 1 3ෙන් බෙදුවාම කීයද එන්නේ? 1 3ෙන් බෙදුවාම 1ට නැහැ 10ට 0.3යිනේ. එතකොට අපි මේක වෙනුවට ලියනවා 1.3 කියලා.
දැන් පුතාලට පැහැදිලි ඇති. 3න් 1 වෙනුවට ආසන්නව එක දශම ස්ථානයකට අපි ලියන 1.3 කියලා. දැන් මෙන්න මේ 1.3ට අගය අපි බලනවා 1.3න් වැඩි කරලා. 1.3 1.3න් වැඩි කරා. ඊට පස්සේ අපිට කීයද ආවේ 13 වරක් 13 169යි. ඒ කියන්නේ 1.69යි. හරිද? දැන් ඊට පස්සේ දැන් අපි ආපහු බලන්න පුළුවන් 1.4. 1.4 1.4න් වැඩි කරාම ආවේ අපිට 14 196යි 1.96යි. දැන් අපි දන්නවා මේ දෙකෙන් වඩාත්ම ළඟ වෙන්නේ 1.9යි 6 තමයි ළඟ. එහෙනම් වර්ගමූලය වෙන්නේ දෙකේ 1.4. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 2 කියලා කියන්නේ 1.4 පළමු සන්නිකර්ෂණය. දැන් පැහැදිලිද? දැන් මේක තව උදාහරණ කීපයක් අරන් බලමු. මේක ගොඩක් ලේසි. මොකද කරන්න තියෙන්නේ? මේ දෙකේ වෙනස බලනවා. මේකේ වෙනස බලලා ඒ වෙනසෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මැදාගේ අපි මේක ගත්තොත් 1.5ට අඩු නම් මේ පැත්ත 1.5ට වැඩි නම් මේ පැත්ත. එහෙනම් ඊට පස්සේ අපි බලනවා මේ දෙකේ වෙනසයි මේ දෙකේ වෙනසයි. ඊට පස්සේ අපි ගන්නවා දැන් මේක 1.1 බෙදීම 3. 1 බෙදීම 3. 1 බෙදීම 3 දල වශයෙන් 1.3. ඊට පස්සේ මේ දෙක වැඩි කරලා බලන්න. ඒක 1.6යි 9යි. ඊට මේ දෙක වැඩි කරන්න 1.4. මේ දෙක වැඩි කරන්න. එතකොට ඔන්න අපිට උත්තරේ එනවා. ඒක අර ක්‍රමයට වඩා ගොඩක් ලේසි. දැන් මේකව ලියාගන්න. මේක දෙවෙනි ක්‍රමය. මේක දෙවෙනි ක්‍රමය. ඒක සටහන් කරගන්න. ඊට පස්සේ අපි බලමු වර්ගමූල 3. 3 වර්ගය අපිට එක සැරේ ලියන්න බෑනේ. අපි බලමු ඊට පස්සේ වර්ගමූල 3. ඊළඟ උදාහරණය බලමු. වර්ගමූල 3හි අගය පළමු සන්නිකර්ෂණය. හරිද? දැන් අපි දන්නවා දැන් පූර්ණ වර්ග අපි ලියාගෙන ගියොත් එක්වරක් 1 1යි 4යි 9යි 16යි ඔහොමනේ එන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මෙතන තියෙන 3. 3 පිටලා තියෙන්නේ මොන අගයන් දෙක අතරද? ඉස්සෙල්ලා වගේම 3 තියෙන්නේ 1යි 4යි අතර. එහෙනම් 1යි 4යි අතර. එහෙනම් පුතේ අපි අර විදිහටම ලියා ගන්නවා වර්ගමූල 3 තියෙන්නේ වර්ගමූල 4යි වර්ගමූල 1යි අතරේ. මේ ක්‍රමය හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි මේ දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙකේ වර්ගමූලය ලියනවා. වර්ගමූලය 1යි. 4 වර්ගමූලය කීයද? 2යි. එහෙනම් අපිට ඕනේ 3 වර්ගමූලය සොයන්න. දැන් අපි ඊට පස්සේ මොකද්ද කරේ? අපි කරේ ඊට පස්සේ මේ දෙක අතර වෙනස බලනවා. මේ දෙක අතර වෙනස බලනවා. 3න් එකක් 2යි. මේ දෙක 4න් 3ක් 1යි. එහෙනම් මේකේ අඩු පැත්ත මොකද්ද? මේ පැත්ත. එහෙනම් මේකේ 2යි මේකේ 1යි. එහෙනම් බලන්න දැන් අපි දන්නවා මේකට එන්න ඕනේ 1.0 ගාණක්. දැන් 1.0 ගාණක් කියන්නේ දැන් මේ පැත්ත 1.5ට වඩා අඩු වුණොත් මෙහෙට 1.5ට වඩා වැඩි වුණොත් මේ පැත්තට. එහෙනම් අපි දන්නවා 1.5ට වඩා වැඩි අගයක් එන්නේ කියලා. එන්න ඕනේ කියලා. ඊට පස්සේ මොකද්ද කරන්න කිව්වේ? මේ දෙක අතර වෙනස බලන්න. කීයද? 3න් එකක් 2යි. ඊට පස්සේ මේ දෙක අතර වෙනස බලන්න. කීයද? 4න් එකක් 3යි. දැන් කොහොමද අපි ඊට පස්සේ ලියන්නේ? අපිට ඕනේ අපි ලියනවා 1.0 ගානක් නෙන්නේ 1.0 මේ ගාන බෙදීම මේ ගාන 2 බෙදීම 3. හරිද? 2 බෙදීම 3. දැන් මෙහෙම මේ දශම තිත දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ වෙනස පෙන්වන්න ලිව්වේ 2 බෙදීම 3. ඒතර අපි 2 3ෙන් බෙදලා බලමු. ඒතර 2ට නැහැ. අපි දශම තිත ගන්නවා. බිංදුවක් ගත්තාම කීයද? 3 වරක් 6 18. අපි එක දශම ස්ථානයකට ගත්තොත් දශම 6. එහෙනම් අපිට මෙතන බලන්න ඕනේ 1.6 වැඩි කිරීම 1.6.
දැන් බලන්න පුතාලට මේක පැහැදිලි ඇති. දැන් අපි මේකෙන් දැනගත්ත 1.5ට වඩා වැඩි දෙයක් එන්නේ කියලා. නැත්නම් පුතාලා දැන් මේක 1.1 2 3 4 ඔක්කොම වැඩි කර ඉන්නවනේ. ඒක නිසා අපිට දල වශයෙන් අගයක් හිතා ගන්න පුළුවන් 1.5ට වඩා වැඩි අගයක් කියලා. එහෙනම් මේ අගයේ මුල් අගය අපි ගන්නෙ 1යි 1 අරගෙන 2 බෙදෙනවා 3. හරිද? 2 3ෙන් බෙදුවාම එන්නේ 0.6යි. එහෙනම් 1.6 1.6න් වැඩි කරන්න ඕනේ. 1.6 1.6න් වැඩි කරන්න ඕනේ. කීය දෙන්නේ? 6යි 36යි 3ක් විදිහට 6යි 3යි 9යි. 6යි 9යි 15යි 2.5යි 6යි. 2.5යි 6යි. හරිද? එතකොට අපි ඊට පස්සේ බලමු 1.7 1.7න් වැඩි කරලා 1.7 1.7 7යි 1යි 4ක් 49යි 4ක් විතරේ 4ක් 1 7යි 4යි 11යි 9යි 7යි 1යි 2යි 2.8යි 9. දැන් බලන්න පුතේ දැන් 2.8 දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. දැන් මෙතන 1.8 ආවොතින් අනිවාර්යයෙන්ම මේකේ 2යි මේ 3ට වඩා වැඩි වෙනවා. ඒ දශම ගානයි වෙනස තියෙන්නේ. එහෙනම් මේකේ 2.5යි 6යිද 2.8යි 9යිද 3ට ළඟ. 3ට ළඟ 2.8යි 9යි. එහෙනම් වර්ගමූල 3 අගය අපිට ලියන්න පුළුවන් පළමු සන්නිකර්ෂණයට 1.7යි කියලා. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් වර්ගමූල 3 කියලා කියන්නේ 1.7යි පළමු සන්නිකර්ෂණය. මේක තමයි උත්තරේ. දැන් පුතාලට මේ ක්‍රමේ හොඳට පැහැදිලි ඇති. අපි මේකේ තව උදාහරණයක් කරමු. ඊළඟ උදාහරණය බලමු අපි. වර්ගමූල 17 අගය 17 වර්ගමූල 17 අගය පළමු සන්නිකර්ෂණයට. දැන් පුතාලට ක්‍රමයේ මතක ඇති. කොහොමද? අපි ඉස්සෙල්ලම් බලන්න ඕනේ 17 තියෙන්නේ මොන පූර්ණ වර්ග අතරද කියලා. දැන් පූර්ණ වර්ග අපි ලියාගෙන ගියොත් 1 4 9 16 ඊළඟට ඉන්නේ 25නේ. එතකොට 17 තියෙන්නේ කොතනද? 17 තියෙන්නේ 16යි 25යි අතර. 17 තියෙන්නේ 16යි 25යි අතර. 16යි 25යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 17 තියෙන්නේ වර්ගමූල 16යි වර්ගමූල 25යි අතර. පුතාලා දන්නවා 16 වර්ගමූලය කියන්නේ 4යි 25 වර්ගමූලය කියන්නේ 5යි. දැන් අපිට ඕනි 17 වර්ගමූලය හොයන්න. දැන් මොකද්ද කරන්න ඕනි ඉස්සෙල්ලම කරන්න ඕනේ වෙනස බලා ගන්න. හරිද? වෙනස බලන්න. දැන් මේකේ වෙනස කීයද? 17න් 16ක් 1යි. මේ දෙකේ වෙනස කීයද? 25න් 17ක් 8යි. මොන දැන් මේ දෙකෙන් අඩු කොන මේ පැත්ත තමයි අඩු. එහෙනම් අපිට අගය එන්න ඕනේ කීයද? දැන් ඉන්නේ අපි දන්නවා 17 කියන්නේ 4යි දශම ගාණක් නේ වෙන්න ඕනේ. ඒකට 4යි දශම කීයටද? 5ට අඩු ගාණක්. 4යි දශම 5ට අඩු ගාණක් එන්න ඕනේ. හරිද? එතකොට දැන් ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? මේකයි වෙනස බලනවා. 17න් 16ක් කීයද? 1යි. මේකේ විතරක් ගන්න. 25න් 16ක් කීයද? 9යි. 25න් 16ක් අඩු කරාම 9යි. දැන් කොහොමද අපි එතකොට ලියන්නේ ඊට පස්සේ? අපි ඊට පස්සේ ලියනවා 4යි දශම කොහොමද? මේකෙන් බෙදන්න ඕනේ. 1 බෙදීම 9. හරිද? 1 බෙදීම 9. එතකොට එකට නෑ. ඊට පස්සේ දශම තිත ගන්නවා 10ට 9 වරක් 1යි. 9 වරක් 1යි. පැහැදිලිද? එතකොට අපි මේකේ අගය ගන්න කීයද? 4යි දශම 1. 4යි දශම 1. එතකොට 4යි දශම 1 4යි දශම 1න් වැඩි කරලා අපි බලමු උත්තරේ කීයද කියලා. 4යි දශම 1 4යි දශම 1. 4 වරක් 1 4යි 4ක් 4 16යි.
එක් වරක් 1යි එක් වරක් 4 4යි 1යි 4යි 4යි 8යි 6යි 1යි 16.8යි 1යි 16.8යි 1යි. දැන් බලන්න පුතේ මේකේ ඊළඟට අපිට 4.2 4.2කින් වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? අපිට ඕනි 17 වර්ගමූලය. 17 වර්ගමූලයේ ආසන්නව අපිට ඇවිල්ලා තියෙන 16.8යි එකක්. හරිද? එහෙනම් අපිට එක සැරේ මේක උත්තරේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන පුතාලට ඒක අවිශ්වාසයක් තියෙනවා නම් ඕන 4.2 4.2කින් වැඩි කරන්න බලන්න. 4.2 4.2 4 වරක් 2 8යි 4 වරක් 4 16යි 2 වරක් 2 4යි 2 වරක් 4 8යි. එතකොට 4යි 8යි 8යි 16යි 6යි 1යි 7යි. ඔන්න බලන්න දැන් මෙතෙන් තියෙන්නේ 17.4යි 17ට වඩා වැඩි අගයක්. එහෙනම් අපිට එක සැරේම ලියන්න පුළුවන්. මොකද්ද? වර්ග 16.8යි කියන්නේ 4.1 4.1කින් වැඩි කරලා. එහෙනම් 17 වර්ගමූලය කියලා කියන්නේ 17 වර්ගමූලය කියන්නේ 4.1යි පළමු සන්නිකර්ෂණය. දැන් මම හිතන්නේ පුතාලට මේ ක්‍රමේ හොඳටම පැහැදිලි ඇති. එකක් සටහන් කරගන්න. අපි තව එක උදාහරණයක් කරලා පාඩම නවත්වමු. ඊළඟ උදාහරණයක් බලමු. 58 වර්ගමූල 58ෙහි අගය පළමු සන්නිකර්ෂණයද. දැන් බලන්න පුතේ ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? 58 තියෙන්නේ මොන සංඛ්‍යා අතරද කියලා බලාගෙන යන්න ඕනේ. අපි දන්නවා 1 4 9 16 25 36 49 ඊළාට 64 කොහොමද යන්නේ? හරිද? මේ වගේ තමයි පූර්ණ වර්ග ටික යන්නේ. එතකොට 58 එන්නේ කොහෙද? 58 එන්නේ 49යි 64යි අතර. 49යි 64යි අතර. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ගමූල 58 එන්නේ වර්ගමූල 49යි වර්ගමූල 64යි අතර. පුතාලා දන්නවා වර්ගමූල 49 කියන්නේ කීයද? 7යි. ඒ කියන්නේ 7 වරක් 7 49යි. 64 වර්ගමූලය පුතාලා දන්නවා කීයද? 8යි. 64 වර්ගමූලය 8යි. එහෙනම් 58 වර්ගමූලය අපිට හොයන්න ඕනේ. දැන් අපි බලමු දැන් මේක මොන පැත්තටද යන්නේ බලන්න. හරිද? මොකක්ද අපි කරන්නේ? අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ දෙක අතර වෙනස බලනවා. මේ දෙක අතර වෙනස. මේ දෙක අතර කීයද වෙනස? 58න් 49යි. ඒක 49යි 9යි මේ පැත්තේ 9යි. ඊට 58යි 64යි. 58යි 1යි 60යි අතර එතන 6යි. 58යි 6යි 64යි. එහෙනම් දැන් මේ පැත්තට වඩා මේ පැත්ත අඩුයි. එහෙනම් අපිට එන්න ඕනේ පුතේ කොහමද? ඒ කියන්නේ 7යි දශම කීයද? දැන් අඩු වුණොත් මේ පැත්ත. එහෙනම් 7යි දශම 5ට වැඩි අගයක් තමයි අපිට එන්න ඕනේ. අපි ඒක අනුමාන කරන්නේ. ඊට පස්සේ කොහොමද අපි අගය දල වශයෙන් හොයාගන්නේ? මෙන්න මේ දෙක අතර වෙනස බලන්න ඕනේ. 58න් 49. කීයද ආවේ අපිට? 9යි. ඊළඟ මේකයි අතර වෙනස බලන්න ඕනේ. 49යි 64යි. 64යි 49යි. කීයද? 14න් 9යි 5යි 15යි. එහෙනම් මේක එන්නේ 15යි. දැන් කොහොමද අපි අගය ලියන්නේ? අපේ අගය ලියන පුතේ මේ විදිහට. අපි දන්නවා දැන් 7.5ට වඩා වැඩි එකක් එන්න ඕනේ. ඒ කියන්නේ 7යි දශම මේ අගය බෙදීම මේ අගය. 9 බෙදීම 15. හරිද? අපි මේක සුළු කරලා 3 වරක් 3යි 3 වරක් 5යි. ඒ කියන්නේ 3 බෙදීම 5. 3 බෙදීම 5 කියන්නේ කීයද? 3ට නෑ දශම දෙක දානවා 30ට 6යි. දශම 6යි. දැන් අපි මෙතෙන්ට ගන්න පුළුවන් 7.6 වැඩි කිරීම 7.6. දැන් බලමු 7.6 7.6න් වැඩි කරලා. 7.6 වැඩි කිරීම 7.6. 4ක් 42න් 2 4ක් ඉතිරි 4ක් 7 49 4යි
53යි. 6 වරක් 6 36න් 6 3ක් විතරේ. 6 වරක් 7 42යි 3යි 45යි. 6යි 5යි 2යි 7යි 4යි 3යි 7යි 57යි දශම 7යි 6යි. 57යි දශම 7යි 6යි. දැන් බලන්න පුතේ දැන් මේක අපිට ඕනේ 58. දැන් 58ට මේකේ දශම ගාණක් අඩු වෙන්නේ. එහෙනම් අපිට ඊළඟ එක වැඩි කරන්න, ඒ කියන්නේ 7.7 7.7න් වැඩි කරාම අනිවාර්යයෙන්ම ගන්න 58ට වඩා වැඩි ගාණක් එන්නේ. පුතාලා ඕන වැඩි කරලා බලන්න. එහෙනම් අපිට මොකද ලියන්න පුළුවන්? 58 වර්ගමූලය කියන්නේ 58 වර්ගමූලය කියන්නේ මෙන්න මේ ගාණ. ඒ කියන්නේ 7.6යි පළමු සන්නිකර්ෂණය. දැන් මම හිතන්නේ පුතාලට මේ පාඩම හොඳටම තේරෙන්නේ නැති. මේ ගාගේ ගාණක් දුන්නොත් ඇත්තටම විනාඩියකින් දෙකකින් මේ ගාණ හදලා ඉවර කරන්න පුළුවන් පුතාලට. ඒක නිසා දැන් මේ එක ක්‍රමයක්. මේ වර්ගමූලය හොයන එක ක්‍රමයක්. අනිත් ක්‍රමය පුතේ බෙදීමේ ක්‍රමය. අපි බලමු අනිත් දවසේ බෙදීමේ ක්‍රමය කොහොමද හදන්නේ කියලා. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් මේ පොතේ තව තියෙනවා ඒකේ අභ්‍යාස ගණන් කීපයක්. පුතාලා ඊළඟ පාඩම අහන්න කලින් ඒ ගණන් ටික හදලා ඉන්න. මම නවතින්නම් පුතේ. ආයිබෝවන්.